හරි පුතේ. පන්ති ආරම්භ කරමු. හැමෝටම අයබෝවන් සුබ දවසක්. සුබ දවසක්. ඉතින් අද අපි ඊයේ දවසේ අපේ පන්තියේ නතර වෙච්ච තැනින් පන්ති ආරම්භ කරලා එතනින් ඉදිරියට පන්ති අරගෙන යමු. ඔයාලා දන්නවා අපි සාකච්ඡා කරගෙන හිටියේ වැදගත් පාඩමක්. ඇත්තම ගානකට වඩා ඊයේ දවසේ අපි පාඩමක් තමයි සිද්ධ කරගෙන හිටියේ. රුක් සටහන් පාඩම කිව්වනම් නිවැරදි. සටහන් වල ඇත්තටම කතන්දරේ පුතේ රුක් සටහන් පාඩම කියලා මම පාඩමක් කතා කරන්න යන්නේ නෑ. ඒ මොහොතේදීත් අපි කරන්නේ ගණන් හදන එක. කරන්නේ 10 වසරේදී. 10 වසරේ රුක් සටහන පාඩම කතා කරනකොට මම ඔයාලට කියනවා. ඉතින් අර ඔයාලගේ යුතුයකම තමයි ඒකට එන එක. පාඩම උගන්වන්න තියෙන්නේ 10 වසරේ. 11 වසරේදී කියලා රුක් සටහන් පාඩමක් උගන්වන්න නැහැ. රුක් සටහන් ගණන් ටික හදන්න තමයි කරන්න තියෙන්නේ. ඒතර ඒ ටිකක් තමයි මේ සාකච්ඡා කරගෙන යන්නේ. ගණන් ටික හැදීමත් එක්ක රුක් සටහන් පාඩමේ ලැබිය යුතු අත්දැකීම් ප්‍රමාණය ඔයාලට ලැබෙයි. ඒහා බලනකොට අපිට මේ මට්ටමට යනකොට මෙහෙම ගණන් ටිකක් හදාගෙන යනකොට ඔයාලටම මේ පාඩමේ සියලුම කරුණු කාරණා ටික අවබෝධ වෙලා තියෙයි ගණන් වලින්ම. රයිට් ඒ මට්ටමට අපි පන්ති අරගෙන යමු. ඉතින් මම ඊයේ දවසේ කිව්වා අද උදේ පන්තියක් මෙහෙම තියෙනවා කියලා. ඉතින් පැමිණීම ගැන නම් මම සතුටුදායක නැහැ. මොකද මම 100ට 200ක් 300ක් ඔයාලා වෙනුවෙන් දෙන්න උත්සාහ කරනකොට ඔයාලගේ උනන්දුවත් එක්ක බලන කල සතුටු විය හැකිද කියන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් මම සාපේක්ෂව අනිත් අය දිහා බලලා දුක් වෙන්නවත් සතුටු වෙන්නවත් නැති හින්දා මම මට සාපේක්ෂව හැමතිස්සෙම දුක් වීම සහ සතුටු වීම සිද්ධ කරන හින්දා ඒක එච්චරම දෙයක් නෙමෙයි. නමුත් ඔයාලට ඒක බරපතල පාඩුවක් කියන එකත් මතක් කරනවා. දැන් මට සාපේක්ෂව මම හොඳයි. මං ගැනනේ මම බලන්න උනනේ. ඔයාලා ගැන නෙවෙයිනේ මම බලනවා. මම අද උදේත් පන්තියක් කරනවා. මෙයාලා වෙනුවෙන් මම කැප වෙනවනේ කියන එක මගේ හිතට සතුටක්. ඒ කියන්නේ මම ඒකෙන් ලොකු දෙයක් ලබනවා. ඒකට සාපේක්ෂව ඔයාලා පැමිණීම ගැන ගත්තාම මට කියන්නේ දුකක් ඒක අපරාධයක්. ලැබෙන chance එක මගහැර ගැනීමක් කියන එක. ප්‍රශ්නයක් නෑ. මට කරන්න පුළුවන් දේ ඔයාලා වෙනුවෙන් උපරිමයෙන් ඔයාලා වෙනුවෙන් මම ලබා දෙනවා. ඒක අර මම කියන්නේ පින තියෙන්න ඕනේ ඒක ලබා. අපි යමු පුතේ 4 වෙනි ගානට. ඊළඟ පේපර් එකේ ගණිතයේ දැනුම මෙනුම තරංගයක් ලිඛිත හා වාචික යන ආකාර දෙකකින් පැවැත්වේ. වාචික තරංගයට සුදුසුකම් ලබන්නේ ලිඛිත තරංගයෙන් ජයගතහොත් පමණි. වට දෙකෙන්ම ජය ගන්නා සෑම තරගකරුවෙකුම සහතිකයක් විල්ය. තරගයක් ගණිතයේ දැනුම මෙනුම මනින තරගයක්. මේක ලිඛිත පරීක්ෂණයකින් හා වාචික පරීක්ෂණයකින් සමන්විත වෙනවා. ඒ කියන්නේ ලියන්නයි අහන්නයි. හරිද? මේකෙදි වාචික තරගයෙන් සුදුසුකම් ලබන්නේ ලිඛිත තරගයෙන් දින්නොත් විතරයි. කියන්නේ අර ලිඛිත තරගයක් තියලා ඒකෙන් දින්නොත් විතරයි වාචික තරගයට එන්න පුළුවන්. පෙරදුනොත් කෙලින්ම ගෙදර. තරග දෙකෙන්ම දින්නොත් එහෙම එයාට සහතිකයක් දෙනවා. ඕක තමයි කතන්දරේ. බලමුද? තරගකරුවෙකු ලිඛිත තරගයෙන් පරාජය වීමේ සම්භාවිතාව 5න් 1යි. ලිඛිත තරගයෙන් පරාජය වීම 5න් 1යි නම් ජයග්‍රහණය කිරීම ඉදිරියට ටික වෙන්න ඕනේ කියලා තේරුම් ගන්න. 5න් 1ක් ජයග්‍රහණය නම් 5න් 4ක් පරාජය වෙන්න පුළුවන්. ඒක කියලා නෑ දැනගන්න ඕනේ. වාචික තරගයෙන් ජය ගැනීමේ සම්භාවිතාව 4න් 3යි. වාචික තරගයෙන් ජයග්‍රහණය කිරීම 4න් 3යි. එන වාචික තරගයෙන් පරාජය වීම 4න් 1ක්. මෙම තොරතුරු නිරූපණය කිරීමට අඳින ලද අසම්පූර්ණ රුක් සටහනක් රූපයේ දැක්වේ. සම්භාවිතා දක්වමින් ලිඛිත තරගයට අදාළ රුක් සටහන සම්පූර්ණ කරන්න. right. අපි අඳිමු. රුක් සටහන තියෙනවා. ඒ රුක් සටහන ගහලා තියෙන්නේ ලිඛිත තරගයටයි වාචික තරගයටයි. මේ තියෙන්නේ ලිඛිත තරගය. ලිඛිත තරගයේ ජය ගන්න පුළුවන් පරාජය වෙන්න පුළුවන්. ලිඛිත තරගයේ පරාජය වීමේ
ලිඛිත තරගයේ පරාජය වීමේ සම්භාවිතාව 5න් 1යි කියලා දීලා තියෙනවා. පරදින්න පුළුවන් සම්භාවිතාව 5න් 1යි. එහෙනම් දිනන්න පුළුවන් සම්භාවිතාව 5න් 4යි. ඊළඟට වාචික තරගයට යනවා. වාචික තරගයේ ප්‍රතිඵල දෙකක් ලැබෙන්න පුළුවන්. දිනන්න පුළුවන්, පරදින්න පුළුවන්. දිනන්න පුළුවන්, පරදින්න පුළුවන්. ඒක මෙතනදි කියන්නේ ඊළඟට කියන්නේ වාචික තරගයට අදාළ සම්භාවිතා රුක්සටහන් දීර්ඝ කර එය සම්පූර්ණ කරන්න. දැන් වාචික තරගයට අදාළ රුක්සටහන් දීර්ඝ කරලා සම්පූර්ණ කරන්න. දැන් මෙතනදී මම මෙහෙම ඇඳුත් වැරදි. ඇයි දන්නවද අපිට ගානේ කියනවා වාචික තරගයට සුදුසුකම් ලබන්නේ ලිඛිත තරගයෙන් ජයගතහොත් පමණි කියලා. දැන් මේ තියෙන ලිඛිත තරගයෙන් දින්නොත් විතරයි වාචික තරගයට ඉදිරිපත් වෙලා ජයක් හරි පරාජයක් හරි ලබන්න. බැරි වෙලා හරි ලිඛිත තරගයේ පෙරදුනොත් එයාට ආයි වාචික තරගයට ගිහිල්ලා ජය පරාජය ලබන්න අවස්ථාවක් නැහැ. ඔයාලට ඒක තේරෙන්න ඕන. ලිඛිත තරගයේ පෙරදිලා නම් ආයිති වාචික තරගයක් ගැන හිතන්න දෙයක් නැත. එහෙනම් ඔය මම ඇඳලා තියෙන එක් රුක්සටහනක් මෙතනින් මැටෙන්න ඕන. මම ඇඳලා පෙන්නුවේ ඒක එන්න බෑ කියලා. ඇයි අපිට කියන්නේ වාචික තරගයට ගන්නේ ලිඛිත තරගයේ ජයග්‍රහණය කරන පිරිස විතරයි. මේක දින්නොත් විතරයි එයාට වාචික තරගයට ගිහිල්ලා වාචික තරගයේ ජය හෝ පරාජය ලබන්න පුළුවන්. මේක පරාජය වුණොත් එයා කෙලින්ම ගෙදර ආයෙ මෙතන ජය පරාජයක් ගැන හිතන්න බෑ. රුක්සටහන ඇඳ සම්භාවිතාවල් ටික ලියන්න එපා. කොහොමද ඒකේ සම්භාවිතාව? අපිට කියනවා වාචික තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 4න් 3යි. වාචික තරගයේ දිනන්න පුළුවන් තියෙන chance එක 4න් 3යි කියන. එහෙනම් අනිත් එක ඉතුරු භාගයේ වෙනවා. පරාජය වීමේ සම්භාවිතාව වෙනවා 4න් 1ක් බවට පත් වෙනවා. සම්භාවිතාව එහෙමයි වෙන්නේ. හරි. ලිඛිත තරගයෙන් ජය ලැබූ තරගකරුවෙකුට සහතිකයක් නොලැබීමේ සම්භාවිතාව පෑයි. ඒ මොකක්ද ඒ කියන්නේ? ලිඛිත තරගයෙන් දින්න එක්කෙනෙකුට සහතිකයක් නොලැබී. ලිඛිත තරගයෙන් දින්න නම් සහතිකයක් ලැබෙන්නේ නැති වෙන්න තියෙන්න පුළුවන් chance එක කොහොමද? දැන් මම ලිඛිත තරගයෙන් දින්නා. මම වාචික තරගයට ඉදිරිපත් වෙනවා. මම වාචික තරගෙනුත් දින්නොත් තරග දෙකෙන්ම දිනලානේ මම. අන්න අනිවාර්යෙන් මට සහතිකයක් දෙන්න ඕනේ. හැබැයි මම ලිඛිත තරගයෙන් දිනලා වාචික තරගයට ගිහිල්ලා වාචික තරගේ පෙරදුනොත් මට සහතිකයක් හම්බ වෙන්නේ නැහැ. ඇයි ගානේ අපිට කියන්නේ තරග දෙකම දින්නොත් විතරක් සහතිකයක් දෙනවා. දෙවෙනි තරගයෙන් පෙරදුනොත් එහෙම මට සහතිකයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒකට අදාළ අර්ථ මොකක්ද කියලා බලමු. මෙන්න තියෙනවා ඒකට ගැලපෙන අර්ථ. ලිඛිත තරගයේ ජයග්‍රහණය කරලා වාචික තරගයේ පරාජය වෙනවා. එතකොට මොකද වෙන්නේ? ලිඛිත තරගයේ දින්නට වැඩක් නැහැ. වාචික තරගයේ පෙරදිලා හින්දා මට සහතිකයක් හම්බ වෙන්නේ නැහැ. අපිට කියන්නේ ලිඛිත තරගයෙන් ජය ලැබුව තරගකරුවෙකුට සහතිකයක් නොලැබීමේ සම්භාවිතාව. සහතිකයක් නොලැබෙන්න නම් අනිවාර්යෙන් වාචික තරගයේ පෙරදිලා තියෙනවා. මේ අතට අදාළ සම්භාවිතාවයි හොයන්නේ. අත උඩ තියෙන දින වැඩි කරමු. 5න් 4 වැඩි කරන්න ඕනේ. මේ අත සම්භාවිතාව 4න් 1. ඕනම් කපලා දාන්නත් පුළුවන්. මේ 4ට මේ 4 නැත්තම් ඔය වැඩි කරන්න. 4 වරක් 1 4යි. 5 වරක් 4 20යි. උත්තරේ 20න් 4යි. සම්භාවිතාව 20න් 4. මේක සරල කරලා සරල ආකාරයෙන් දක්වන එහෙම එකක් නෑ සම්භාවිතාවය. දැනුම මිනුම තරගයට සහභාගී වූ තරගකරුවන් 50ක් නම් ඉන් කී දෙනෙකුට සහතික හිමි කරගත හැකි වේද? මේ තරගයට සහභාගී වෙච්ච ඔක්කොම තරගකරුවෝ 50ක් ඉන්නවා. එහෙනම් කී දෙනෙකුට සහතිකේ ගන්න පුළුවන්ද කියලා අහනවා. 50න් කී දෙනෙකුට සහතික තියෙනවද කියලා. ඒක හොයන්න නම් අපි ඉස්සල්ලාම තරග දෙකම දිනපු පිරිස හොයාගමුකෝ. සහතික හම්බ වෙන්න නම් එයා ලිඛිත තරගයේ දිනලා වාචික තරගයේ දිනන්න එපා. මෙයාට සහතිකය හම්බ වෙන්න නම් පුතේ ලිඛිත තරගයේ දිනලා වාචික තරගයේ දිනන්න ඕනේ. එයි තරග දෙකම ජයග්‍රහණය කළොත් පමණක් සහතිකයක් දෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් අපි හොයාගමු තරග දෙකම ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව. ජය ජය P අපුරු දාලා මම ලියනවා. ජය ජය P කියන්නේ මොකද්ද? පළවෙනි තරගෙ දිනලා දෙවෙනි තරගෙ දිනීමේ සම්භාවිතාව හොයන්නේ. එහෙම ලියන්න ඕනේ නැහැ මම නිකන් ලිව්වේ. ඒක. මේ තියෙන්නේ තරග දෙකම ජයග්‍රහණය කිරීමේ අර්ථ මේ අර්ථ.
මේ අත් සම්භාවිතාව හොයන්න මේ අත උඩ තියෙන දෙන්න වැඩි කරන්න ඕනේ. 5න් 4 වැඩි කිරීම 4න් 3. සුළු කරමු. 5 වරක් 4 20යි. 4 වරක් 3 12යි. උත්තරේ 20න් 12. ඒ කියන්නේ තරඟ දෙකම ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව 20න් 12. හරිද? මෙහෙම ලියන්න ඕනේ නැහැ ලිව්වේ නැත්නම් තාම වයිරදි දාන්න එහෙම එකක් නෑ හොඳේ මේක ගන්න. තරඟ දෙකම ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව 20න් 12යි. ඒ කියන්නේ ළමයි 20ක් හිටියොත් ඒ ළමයි 20න් 12 දෙනෙකුට සහතික තියෙනවා. ඒ දෙකම දින්නොත් සහතිකය දෙන්නේ. මේකේ තේරුම ළමයි 20ක් හිටියොත් ඒකෙන් 12 දෙනෙකුට සහතික දෙනවා. දැන් අපිට කියනවා ඔක්කොම ළමයි ගාන 50යි කියලානේ. එහෙනම් මේ 50න් සහතික හම්බෙන ළමයි පිරිස වෙන කොහොමද? 50 වැඩි කරන්න සහතික හම්බෙන සම්භාවිතාවය 20න් 12න් වැඩි කරාම 20ක් හිටියොත් 12 දෙනෙකුට සහතික දෙනවා නම් 50ක් හිටියොත් කී දෙනෙකුට හම්බ වෙනවද කියලා මේක හොයන්න. ඔන්න සුළු වෙනවා බලන්න. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. දෙකට දෙකේ ගොඩවල් 1යි 12ට දෙකේ ගොඩවල් 6යි. අවසානයේ මේ 6 මේ 5න් වැඩි කරන්න 6 වරක් 5 තියෙනවා. ඔන්න තියෙන උත්තරය. උත්තරේ කීයද? 30යි කියලා ලැබෙනවා. එහෙනම් ළමයි 50කකින් සහතික හම්බෙන්න ළමයි ඉන්නේ. ඉතින් 30කට සහතික හම්බ වෙනවා. හොඳයි. ඒක ළමයි 50ක් ආවොත් 30කටම සහතික ලැබෙනවා. ඔන්න ඔහමයි පුතේ. ඒ සම්භාවිතාව ගානට අදාළ පිළිතුරු වෙන්නේ. මම හිතනවා ඒක තේරුම් ගන්න පුළුවන් මට්ටමට පැහැදිලි කිරීම සිද්ධ වුණා කියලා. හදාගන්න ඒ ගාන. හදාගන්න.
හරියට අපි ඊළඟ එකට යමු. ඊළඟ පුතේ අන්තිම පේපර් එකේ ගාන හතරවෙනි තියෙන ගාන. කොටුදල පෙට්ටියක එකම වර්ගයේ රතු පෑන් 3ක්ද නිල් පෑන් 2ක්ද ඇත. අමල් පෙට්ටියෙන් අහඹු ලෙස පෑනක් ගනී. එම පෑන ආපසු පෙට්ටියට නොදමා. ඔන්න ආපසු දාන්නේ නෑ. තවත් පෑනක් ගන්න. අමල් අවස්ථා දෙකේදීම පෙට්ටියේ පෑනක් ගන්නා ආකාරය දැක්වෙන නියති අවකාශය දී ඇති කොටුදලෙහි නිරූපණය කරයි. නැවත නොදමා සංසිද්ධියක්. අවස්ථා දෙක මම මෙතන පළවෙනි අවස්ථාව මේ පැත්තට ගන්නම්. දෙවෙනි අවස්ථාව මේ පැත්තට ගන්න. රතු පෑන් 3යිනේ. R1 R2 R3 රතු පෑන් 3යි. නිල් පෑන් 2යි. B1 B2 මේ සෙට් එකම මේ පැත්තට ලියන්න. R1 R2 R3 B1 B2 හරි නැවත නොදමා නම් එකම පෑන දෙපාරක් ලැබෙන්න බෑ. අර ඊයේ දවසේ මම ඔක උදාහරණ කියලා දුන්නා. මම තව වෙලාවක් ඒකට ගන්නෙ නෑ. R1 රතු පෑන ලැබෙන්න පුළුවන් අවස්ථා දෙකේම. හැබැයි මම R1 කියන රතු පෑන මුලින්ම අරගෙන සාක්කුවේ දාගත්තා නම් දෙවෙනි පාරත් අත දාලා ගන්නකොට R1 කියන රතු පෑනම මට හම්බ වෙන්න විදියක් නැත. ඒක තේරෙනවද? එහෙනම් ඒ අනුව කල්පනා කරන්න R1 ලැබිලා R1 ලැබෙන්න බෑ. ඉතුරු ටික වෙන්න පුළුවන්. හරි? R2 ලැබිලා R2 ලැබෙන්න බෑ. ඉතුරු ටික වෙන්න පුළුවන්. හරි? R3 ලැබිලා R3 කියන මෙන්න මෙතන අවස්ථාව වෙන්න බෑ. පළවෙනි අවස්ථාවේ R3 ගත්තොත් දෙවෙනි අවස්ථාවේ R3 ගන්න බෑ. ඉතුරු ටික වෙන්න පුළුවන්. ඊ අපි කතා කරානේ. ඊට පස්සේ B1 කියන රතු නිල් පෑන මුලින්ම ලැබුණොත් දෙවෙනියටත් B1 කියන නිල් පෑන ලැබෙන්න බෑ. ඒ කියන්නේ මේ සිද්ධිය වෙන්න බෑ. ඉතුරු ටික ලකුණු වෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ B2 කියන නිල් පෑන ලැබුණොත් පළවෙනි පාර දෙවෙනි පාරත් B2 කියන නිල් පෑන ලැබෙන්න බෑ. ඔන්න දැන් පොඩ්ඩලම ලකුණු කරා. කතරි ටික දැම්ම. හැබැයි හැම කතරේ සතහරේ මේ මැද තියෙන තීරුවේ ලක්ෂ ලකුණු වෙලා නැහැ. ඇයි මේ මැද තියෙන තීරුවේ තමයි පුතේ අවස්ථා දෙකම එකම පෑන ලැබෙන සිද්ධිය. එකම පෑන. එකම පාට පෑන නෙමෙයි එකම පෑන. R1 ලැබුණොත් දෙවෙනි පාරත් R1 ලැබෙනවා. මැද ලකුණු කරලා තියෙන්නේ. ඒව ලකුණු වෙන්න බෑ. R2 ලැබුණොත් පළවෙනි පාර දෙවෙනි පාරත් R2 ලැබෙනවා. ඒක වෙන්නත් බෑ. R3 ලැබුණොත් දෙවෙනි පාරත් R3 ලැබෙනවා. ඒක වෙන්නත් බෑ. තේරුණානේ? එකම පෑන දෙපාර ලැබෙන්න බෑ. මොකද එළියට ගන්න පෑන ආයෙ ඇතුළට දාන්නේ නැති හින්දා. අමල් පෙට්ටියෙන් ගත් පෑන් දෙක වෙනස් වර්ණ වලින් යුත් පෑන් වීමේ සිද්ධිය එනම් ඒට අයත් අවයව කොටුදලේ කොටු කර දක්වා PA සොයන්න. right. අමල් පෙට්ටියෙන් ගත් පෑන් දෙක පාට දෙකකින් ලැබීම. හරි. ඒ කියන්නේ මේ පැත්තෙන් රතු ලැබෙද්දි මේ පැත්තෙන් නිල් ලැබෙන්න ඕනේ. මේක ඔන්න පාට දෙකක්. ඊළඟට මේ පැත්තෙන් රතු ලැබෙද්දි මේ පැත්තෙන් නිල් ලැබෙන්න ඕනේ. ඔන්න කොටු කරා. පාට දෙකක් ඔය. යාදි දෙකක්. ඔය කොටු කරලා තියෙන පාට දෙකක පෑන් ලැබෙන අවස්ථාවදී. ත්‍රිවෙනි අවස්ථාව 1 2 3 4 5 6 මෙතනත් 6යි 6 6 12ක් තියෙනවා. සමස්ත සිදුවීමේ ප්‍රතිඵල මේ පැත්තට 5යි මේ පැත්තට 5යි 25යි මැද්දෙන් 5ක් ලකුණු කරේ නෑ. ඒකෙන්ද මෙතන ඔක්කොම කතර තියෙන්නේ 20යි. එහෙනම් ඔක්කොම කතර 20න් මේකට ගැලපෙන කතර 12ක් තියෙනවා. එහෙනම් සම්භාවිතාව 20න් 12යි. සම්භාවිතාව 20න් 12යි. ඊළඟට අමල් ඉහත සඳහන් පෙට්ටියෙන් පළමුව ගත් පෑන පළමුව පෑනක් ගෙන එය පෙට්ටියට නොදමා නැවත එම පෙට්ටියෙන් හම්බුලස පෑනක් ගන්නේ පළමුව ගත් පෑන රතු පෑනක් වූ විට පමණක් නම්
මෙමි අවස්ථාවේදී අවකාශයේ රුක් සටහනක නිරූපණය කරා. ඔන්න දැන් අපිට කියන රුක් සටහනක් අදින්න. හරිද? මෙන්න රුක් සටහන මේ පළවෙනි ගැනීම ලැබිය යුතු ප්‍රතිඵල දෙකයි එක්ක රතු පෑනක් එක්ක නිල් පෑනක් කියන කතන්දරේ හරියට තේරුම් ගන්න. මෙයා පළවෙනියට අත දාලා පෑනක් ගන්නවා. එතකොට පළවෙනියට අත දාලා පෑනක් ගන්නකොට ඔක්කොම පෑන් පහක් තියෙනවනේ. ඔය පෑන් පහෙන් රතු පාට පෑන් තුනක් තියෙනවා. පෑන් පහෙන් නිල් පාට පෑන් දෙකක් තියෙනවා. පළවෙනියට දානකොට. හරිනේ. මේ පළවෙනි අවස්ථාව. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවට යනවා. මෙන්න බලන්න කතන්දරේ කියන්නේ. අමල් ඉහත සඳහන් පෙට්ටියේ පළමුව පෑනක්ගෙන එය පෙට්ටියට නොදමා නැවත එම පෙට්ටියෙන් හම් ලෙස පෑනක් ගන්නේ. පළමුව ගත් පෑන රතු පෑනක් වූ විට පමණි. තේරුණාද කියන දේ? පළවෙනි දැන් මෙයා අත දාලා පෑනක් ගන්නවා. හරිද? අරගත්තාම ඒ පෑන රතු පෑට පෑනක් වුණොත් මෙයා මොකද කරන්නේ? ඒක සාක්කුවේ තියාගෙන ආයිත් අත දාලා තව පෑනක් ගන්නවා. මෙයා ගන්න පෑන නිල් පාට පෑනක් වුණොත් මෙයා ආයි පෙට්ටියට අත දාන්නේ නැහැ. එතනින් මෙයාගේ කතන්දරේ ඉවරයි. නිල් පාට පෑනක් ආවොත් නිල් පාට පෑන අතේ තියාගෙන යන්න. ආයි තව පාරක් පෑනක් ගන්න chance එකක් උත්සාහ කරන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. අමල් ඉහත සඳහන් පෙට්ටියෙන් පළමුව පෑනක්ගෙන එය පෙට්ටියට නොදමා නැවත එම පෙට්ටියෙන් අහම්ලුස පෑනක් ගන්නේ පළමුව ගත් පෑන රතු පාට පෑනක් වූ විට පමණි. ඒ පෑන රතු පාට එකක් වුණොත් විතරයි. එතන මේ අත්තට ආවොත් විතරක් තමයි එයා දෙවෙනි පාර උත්සාහ කරන්නේ. හරි දෙවෙනි අත්තකට යනවා. දෙවෙනි පාරත් යාට ලැබෙන ප්‍රතිඵල දෙකයි එක්ක රතු පෑන එක්ක නිල් පෑන. හැබැයි නැවත නොදමා දෙයක් සිද්ධ වෙන හින්දා දැන් පළවෙනියට ගන්නවා පෑන ඒක රතු පෑනක් රතු එක කියන පෑන ඒක සාක්කුවේ තියාගෙන දෙවෙනි පාර පෙට්ටියට අත දානවා. දැන් දෙවෙනි පාර පෙට්ටියේ පෑන් 4යි තියෙන්නේ. ඒ පෑන් 4න් දෙකයි රතු පෑන් තියෙන්නේ. ඇයි එක පෑනක් යාගේ සාක්කුවේ. ඒතර දෙවෙනි පාර දාද්දී රතු පෑන් දෙකක් තියෙනවා. නිල් පෑනුත් දෙකක් තියෙනවා. එහෙනම් දෙවෙනි පාර පෙට්ටියට අත දාද්දී රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව 4න් 2යි. නිල් පාට පෑනක් ලැබීමේ සම්භාවිතාවය 4යි. මේ අත් අපි අඳින්නේ නැහැ. මොකද අපිට කියන්නේ නැහැ නිල් පාට පෑනක් ලැබුණොත් ආයෙ අත දානවා. මෙයා ආයෙත් පාර chance එකක් අරගන්නේ රතු පාට පෑනක් ලැබුණොත් විතරයි කියලා ගානේ පැහැදිලිව කියන. ඒකේ කියන්නේ නොකිය කියන දේ තමයි නිල් පාට පෑනක් ආවොත් එයා දෙවෙනි පාරක් උත්සාහ කරන්නේ නැහැ කියන. ඒක තේරුම් ගන්න ඕනේ. හරි එන්න. අමල්ට නිල් පාට පෑනක් ලැබීමේ සම්භාවිතාව රුක් සටහන ඇතුලෙන් සොයන්න. අමල්ට නිල් පාට පෑනක් ලැබීමේ සම්භාවිතාව. කොහොමද නිල් පාට පෑනක් ලැබෙන්නේ? මේ අත්ත දිගේ ගියොත් එයාට නිල් පාට පෑනක් ලැබෙනවා දෙවෙනි අවස්ථාවේදී. හරිද? පළවෙනි පාර රතු පාට පෑනක්. එයා ඒක විසි කරලා දානවා. දෙවෙනි පාර try කරපුවා නිල් පාට පෑනක් ලැබෙනවා. දැන් මෙයාගේ try එක නිල් පාට පෑනක් ගන්න එක. ඔන්න නිල් පාට පෑනක්. එහෙම නැත්තම් මේ අත්ත වෙන්නත් පුළුවන්. ඒකේ තනි යන්නයි තියෙන්නේ. මේක වෙන්නත් පුළුවන් නේ. පළවෙනි පාර අත්ත දාපු ගමම නිල් පාට පෑනක් එන්නත් පුළුවන්. ඒක ගත්තා කියන්න. තේරුණාද? එහෙනම් අමල්ට නිල් පාට පෑනක් ලැබීමේ සම්භාවිතාව හොයන්න කිව්වොත් මේ අත්ත සම්භාවිතාවය මේ අත්ත සම්භාවිතාවය අපි එකතු කරන්න ඕනේ. මේ අත්ත සම්භාවිතාව හොයන්නේ කොහොමද? 5න් 3 වැඩි කරනවා 4න් 2කින් right එකතු කිරීම මේ අත්ත සම්භාවිතාව 5න් 2 එකතු. මේක වැඩි කරන්න දැන එක අතක් තින්ද ඒ සම්භාවිතාව විතරයි. දැන් සුළු කරමු. 5 4 4 20යි 3 4 2 6යි. එකතු කිරීම 5න් 2 හරයන් සමාන කරගන්න ඕනේ එකතු කරන්න. උඩයට දෙකම 4ෙන් වැඩි කරනවා. එතකොට 20න් 6 එකතු කිරීම 5 4 4 20යි 4 2 8යි. දැන් හරයන් දෙකම සමාන නේ එම හරයම දැම්මා 8යි 6යි 14යි. උත්තරේ මට එනවා 20න් 14යි කියලා. උත්තරේ මට එනවා 20න් 14යි කියලා. එන්නනම් කතන්දරේ පැහැදිලි. මෙයාට නිල් පාට පෑනක් ලැබීමේ සම්භාවිතාව පුතේ අවසානයේදී 20න් 14යි. ඔන්න ඔහොමයි පුතේ. ඒ ප්‍රශ්නයට අදාළ උත්තරේ මේ සටහන් කරගන්න.
හරි නේද? right ඊළඟට මම යනවා පුතේ තුන්වෙනි පේපර් එකේ තියෙන සංඛ්‍යාන ගැටලුවට. සංඛ්‍යාන ගැටලුවට අපි එදා දවස් සාකච්ඡා කරේ සංඛ්‍යාන ගැටලු දෙකයිනේ. ඒකින්ද තුන්වෙනි සංඛ්‍යාන ගන්න. තුන්වෙනි ගානට යමු. අර ලොතරැයි පත් විකුණන කියලා තියෙන 2019 ආදර්ශ ප්‍රශ්න පත්‍රය කියලා තියෙන එකේ යනවා සංඛ්‍යාන ගැටලුවට. සම්භාවිතාවයෙන් ඔන්න සංඛ්‍යානයට යනවා. right. ලොතරැයිපත් විකිණීමේ නිරත ගුණදාස මහතාට එක් ලොතරැයිපතක් විකිණීමේ රුපියල් 3ක ආදායමක් ලැබේ. ස්විප්පේකින් රුපියල් 3ක් ලාභයිලු. ඔහු විසින් මාසයකදී විකුණන ලද ලොතරැයිපත් සංඛ්‍යාව සටහන් කළ සංඛ්‍යා ව්‍යාප්තිය පහත එක්වේ. මේකේ 40යි 50 මගේ 40ට වැඩි හෝ සමාන හා 50ට අඩු. 40යි 50යි කියන්නේ 40 41 42 43 44 45 46 47 48 49 දක්වා අගයන් ටික 58යි කියන්නේ හැල්ලුවේ. හරි වගෝ දියනවා. ඔහු විසින් දිනකට විකුණන ලදයි සිටිය හැකි උපරිම ලොතරැයිපත් සංඛ්‍යාව කීයද? ඒක හොයන්නේ උපරිම මම මේ මාතපන්තියේ මේ අහන්නේ. දවසකදී විකුණන්න පුළුවන් උපරිම ලොතරැයිපත් ගාන කීයක් වෙන්න පුළුවන්ද කියලා මේ වගුවා. එතකොට වැඩිම පන්ති ප්‍රාන්තරය බලන්න මෙතන 90යි 100යි අතරනේ. මෙයා විකුණලා තියෙන ස්විප් වල නිරූපණය කරන වැඩිම ඉහළම පන්ති ප්‍රාන්තරය 90යි 100යි අතර රේන්ජ් එක. එතකොට එහෙම විකුණපු දවස් දෙකක් තියෙනවනේ. 90යි 100යි අතර ස්විප් විකුණපු දවස් දෙකක් තියෙනවා. ඒතර ඔය දවස් දෙකේ විකුණපු ස්විප් ගාන වෙන්න පුළුවන් උපරිම 99ක් වෙන්න පුළුවන්. ඒ 90යි 100යි කියුවාම එතනට අයිති අගයන් ටික තමයි 90 වෙන්න පුළුවන්. 91 වෙන්න පුළුවන්, 92 වෙන්න පුළුවන්, 93 වෙන්න පුළුවන්, 94, 95, 96, 97, 98, 99 දක්වා අගයන් ටික අයිති වෙන්න පුළුවන් උතන. 100 වෙන්න බෑ. එහෙනම් මෙයා විකුණන්න පුළුවන් උපරිම ලොතරැයිපත් ගාන 99ක් විය හැකියි. 99ක් විය හැකියි. අපි නොදනි විය හැකියි. වෙනවා කියන්නේ විය හැකියි. මෙම ව්‍යාප්තියේ මාතපන්තිය ලියා දක්වන්න. මාතපන්තිය මොකක්ද? වැඩිම සංඛ්‍යාතයක් නිරූපණය කරන පන්ති ප්‍රාන්තරයට තමයි මාතපන්තිය කියන්නේ. මෙතන එහෙනම් වැඩිම සංඛ්‍යාතයක් නිරූපණය කරන 60යි 70යි අතර. එන මේ දත්ත සමූහයේ මාතපන්තිය 60යි 70යි අතර. ඔහු දිනකට විකුණු මධ්‍යම ලොතරැයිපත් සංඛ්‍යාව සොයන. දැන් මධ්‍යම හොයන්නේ කියනවා. හොඳයි පුතේ අපි මධ්‍යම හොයමු. සුපුරුදු ඔයාලට පුරුදු කරන වගුව මම FD වගුවමයි. ඒ වගුවත් එක්කම යන්න තමයි මම පුරුදු කරන්නේ. මොකද මොන ගානකටවත් සැලෙන්නේ නැහැ ඒ ගාන. සංඛ්‍යාත වගුව. FD වගුව. FX වගුවෙන් පුරුදු වුණොත් ලොකු ගානක් ඉලක්කම් ලොකු වගයක් ආවොත් දශම වගයක් ආවොත් මැදදී හිර වෙනවා. ඒකයි මම ඔයාලා FD වගුවට පුරුදු කරන්නේ. උපකල්පිත මධ්‍යනේ ඇතුලෙන් සැබෑ මධ්‍යනේ සෙවන වගයට වගුවත් එක්කම යනවා. right. වගුව මෙතන පන්ති ප්‍රාන්තර මෙතන මධ්‍ය අගය ඒක සිම්පල් x කියන සංකේතවත් කරනවානේ. ඊට පස්සේ අපගමනය ඒක සිම්පල් d සංඛ්‍යාතය frequency සිම්පල් f වැඩි කිරීම d. right අපි පන්ති ප්‍රාන්තර ටික ලියමු දැන්. 40යි 50යි අතර 50යි 60යි අතර 60යි 70යි අතර 70යි 80යි 80යි 90යි 90යි 100යි. හරිද? සංඛ්‍යාතයන් ටික 1යි 5යි 12යි 7යි 3යි 2යි. මධ්‍යගයේ මේ දෙක එකතු කරලා දෙකට බෙදන්න 45යි 55යි රටාවක් එනවා පුතේ දෙන්න ක්‍රියාගතකම 10න් 10ට දැන් ලස්සනට ලියාගත්තා. 65යි 75යි 85යි 95යි. right. හොඳයි. දැන් අපගමන තීරුව පුරවන්න. අපගමන තීරුව පුරවන්න කලින් උපකල්පිත මධ්‍යනයක් තෝරන්න එපා. අපි හැමතිස්සෙම උපකල්පිත මධ්‍යනයට තෝරන්නේ මාතපන්තියේ මධ්‍යය. මෙන්න තියෙනවා මාතපන්තිය. මේකේ මැද මෙන්න මෙයා. මේක තමයි ඒතර උපකල්පිත මධ්‍යය.
තෝරගෙන අපි මේ තීරුව පුරවමු. බාහිර එකාගේ උපකල්පිත මධ්‍යනේ අඩු කරනවා. 45න් 65ක් අඩු කරනවා ඍණ 20යි. 55න් 65ක් අඩු කරනවා ඍණ 10යි. 65න් 65ක් බිඳුවයි. 75න් 65ක් 10යි. 85න් 65ක් 20යි. 95න් 65ක් 30යි. ඔන්න තියෙනවා. පැහැදිලි? right. දැන් මේ දෙක වැඩි කරලා දාමු. ඍණ 20 වරක් එක ඍණ 20යි. 10 වරක් 5 ඍණ 50යි. 12 වරක් බිඳුව බිඳුවයි. 10 වරක් 7 70යි. 20 වරක් 3 60යි. 30 වරක් 2 60යි. දැන් පුතේ අපි මේ දෙක එකතු කරමු. සිග්මා FD තීරුව ගමු. ධන ටික වෙනම එකතු කරන්න. 70යි 60 60 120යි 190ක් එනවා ධන පැත්තට. ඍණ පැත්තට එනවා 70. හරි 120යි 190යි 70. 190න් 70ක් අඩු කරාම මට එනවා 120යි. right. සිග්මා F සංඛ්‍යාත තීරුව එකතු අපි අරගමු. 6යි 18යි 18යි 25යි 28යි 30ක් එනවා. right. එයත් හරි. දැන් මධ්‍යනේ හොයමු. සූත්‍රය ලියන්න. මධ්‍යනය සමානයි FD වගුවට අදාළ මධ්‍යනය වල සූත්‍රය තමයි මේ තියෙන්නේ. උපකල්පිත මධ්‍යනය ධන සිග්මා FD බෙදීම සිග්මා F. A කියලා කියන්නේ උපකල්පිත මධ්‍යනයට දාපු වගේ 65 දාන්න මෙතනට. එකතු කිරීම සිග්මා FD කියන්නේ මෙතනට ආපු වගේ 120යි. බෙදීම සිග්මා F කියන්නේ 30යි. සුළු කරමු 65 ධන 120 30න් බෙදුවාම 4යි. 65යි 4යි 69යි කියනවා. ඔන්න තියෙනවා මධ්‍යය. ඒ කියන්නේ මෙයා එක දවසකට දල වශයෙන් ස්වීප් 69ක් විකුණනවා. ස්වීප් 69ක් දවසකට විකුණනවා. මේක තමයි අපිට මධ්‍යනේ විදිහට ලැබෙන්නේ. එයා දවසකට විකුණපු ස්වීප් ප්‍රමාණය. ස්වීප් 69ක්. ඊළඟට මොකද්ද කියන්නේ? ඔහු විසින් මූල්‍ය ආයතනයකින් ලබා ගන්න ණය මුදලක් සඳහා රුපියල් 6000ක මාසික වාරිකයක් ගෙවිය යුතුය ඇත. ලොතරැයිපත් විකිණීමේ මාසික ලබන ආදායමෙන් එම ණය වාරිකය ගෙවීමට ඔහු අදහස් කරයි. ඔහුගේ අදහස ඉටුවේදයි හේතු සහිතව පෙන්වනවා. දැන් මෙයා ලෝන් එකක් අරගෙන මාසෙකට රුපියල් 6000 ගාන එකට ගෙවනවා. මේ ස්විප් එක විකුණලා යාට පුළුවන් දහනවා මේ ලෝන් එක කව කරන්න. ඒතර දවසකට ස්විප් 69ක් විකුණනවානේ. මම හොයනවා මේ. දිනක ආදායම. එයාගේ දිනක ආදායම වෙනවා. ආදායමට වඩා හැබැයි ඒක ලාභය කියලා ගත්තා නම් ලේසි. දිනක ලාභය කියලා. ඒ රුපියල් 3ක් ස්විප් එකකින් ලාභයි. ස්විප් 69ක් විකුණනවා දවසකට. හරිද? එතකොට එක ස්විප් එකකට රුපියල් 3ක් ලාභය දෙනවා. ඒ ස්විප් 69ට ලැබෙන ලාභය 69 තුنين වැඩි කරලා 3 වරක් 9 27න් 7 දාන දෙකක් විතරුයි 3 වරක් 6 18යි 2යි 20යි. දවසකට රුපියල් 207ක් ලාභයි. දවසකට රුපියල් 207ක් ලාභයි. දවසකට. එයා මේ විදිහට දවස් 30ක් මාසයට දවස් 30ක් තියෙනවා කියලා ගත්තේ. එහෙනම් මාසික ලාභය. මාසික ලාභය. හොයන්න ලේසි දැන්. දවසක ලාභය 207යි. එහෙනම් මාසෙකට ඒ වගේ 30ක්. බලන්න කීයද? 3 වරක් 41කින් එක දාන දෙකක් ඉතුරුයි. 3 වරක් 0.02යි 2යි. 3 වරක් 2 6යි. මේ බිඳුව අකට දාන්න. ෂේප් කර ගන්න පුළුවන් නේ. රුපියල් 6210ක් මාසෙකට හම්බ වෙනවා. 6210ක්. ඒතර මෙයාට ලෝන් එකට ගෙවන්න තියෙන 6000යි. එහෙනම් 6000ට වඩා විශාලයි 6210. එම නිසා අපෙන් අහන්නේ ඔහුගේ අදහස ඉටුවේද? ඔහුගේ අදහස ඉටුවේ. ඔන්න තියෙනවා. එයාගේ අදහස ඉටු වෙනවද කියලා යහන් හරියටම ඉටු වෙනවා. 6210ක් හම්බ කරනවා 6000යි ගෙවන්න තියෙනවා. නෑ වැඩේ කරගන්න පුළුවන්. ඔන්න තියෙනවා පුතේ ගා. හදාගන්න එක. ලියා ගන්න.
හරිද පුතේ? right අපි ඊළඟ ගානටත් යමු පුතේ. ඉතුරුලා තියෙන සංඛ්‍යාන ගාන අන්තිම ගාන ඒකත් ඉවර කරමු. එතකොට සියල්ල සම්පූර්ණයි ඈ. ස්ටෙච් එක අනන්ත එකත් ගණන් ටිකක් සම්පූර්ණ කරා. බලමු. පාසල් වෑංගත 20කින් පැමිණෙන ශිෂ්‍යයන් 300කකින් තෝරාගත් ශිෂ්‍යයන් 50ක නියදියක් ප්‍රවාහන සඳහා මාසයකට ගෙවන මුදල් විනිසුවිට පහත තොරතුරු ලබාගත හැකියි. 300න් 50ක් අරගෙන තියෙන්නේ. කියන්නේ ලොකු නියදිය 300යි. ඒකෙන් 50ක කොටසක් අරගෙන තමයි මේක අරගෙන විස්තර ටික අරන් තියෙන්නේ. මාතමද්දී මධ්‍යයක උපකල්ප මධ්‍ය ලෙස ගෙන හෝ අනුක්‍රමයකින් හෝ ශිෂ්‍යයෙකුගේ පාසල් වෑංගත සඳහා ගෙවන මාසික මධ්‍යයන මුදල සොයන්න. පටන් ගන්නකොට කියන මධ්‍යයන හොයපි කියන. අපි හොයමු. පන්ති ප්‍රාන්තර මධ්‍ය අගය අපගමනය සංඛ්‍යාතය f වැඩි කිරීම d simple f simple d simple a බිඳුවයි 10යි 10යි 2000යි 2000 3000 3000 4000 4000 5000 5000 6000 6000 7000 සංඛ්‍යාතයන් ටික 1යි 2යි 10යි 12යි 10යි 8යි 7යි මධ්‍යගය මේ දෙක එකතු කරලා දෙකට බෙදන්න 500යි 1500යි 2500යි 3500 මම කිය රටාවට එනවා කියලා 4500යි 5500යි 6500යි right අපගමන තීරෝ පුරානේ මාත පන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යයට ගන්න. මෙන්න මාත පන්තිය. වැඩිම සංඛ්‍යාතයක් තියෙන්නේ මෙයාටනේ. එයාගේ මධ්‍යගයේ මෙයා තමයි උපකල්පිත මධ්‍ය. පුරෝදය. බාහිරිකාගෙන් උපකල්පිත මධ්‍යයට අඩු කරන්න. ඍණ 3000යි. මෙයාගෙන් මෙයා අඩු කරන්න. ඍණ 2000යි. ඍණ 1000යි. ඒකත් රටාවට එනවා බිඳුවයි 1000යි 2000යි 3000යි. මේකෙන් මේක එහෙම අඩු කරක තමයි දාන්නේ. දැන් මේ දෙක වැඩි කියලා දාමු 3000 වරක් එක ඍණ 3000යි ඍණ 6000යි sorry 4000යි ඍණ 4000යි ඍණ 10000යි බිඳුවයි 10000යි තවරක් දෙක 16 16000යි 21000යි සිග්මා FD ගන්න ධන ටික වෙනම බිඳුවයි 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 7යි 2යි 1යි 3යි 1යි 4යි 47000ක් යනවා ධන පැත්තට ඍණ පැත්තට 14000යි 17000ක් එනවා 47000න් 17000ක් අඩු කරාම 30000යි කියලා 30000යි සිග්මා FT සිග්මා F 30යි අපිට කියනවානේ 300කකින් තෝරාගත්ත 50ක 50යි සිග්මා F 50යි දැන් මධ්‍යනේ ලියමු මධ්‍යනේ සමානයි උපකල්පිත මධ්‍යනේ ධන සිග්මා FD බෙදීම සිග්මා F
උපකල්පිත මධ්‍යයට අරගත්තේ අපි 3500යි. ධන සිග්මා FD එන්නේ 30000යි. බෙදීම 50. සිග්මා 50යි. බිඳුවට බිඳුව කැපිලා ගියා. දැන් එනවා 3500 එකතු කිරීම 5ට 5 1යි 3000ට 5 600යි නේ. 6 වරක් 5 30යි 600. එතකොට 3500 600 එකතු කරාම 4100. ඔන්න තියෙනවා. රුපියල් 4100ක් සාමාන්‍ය එක ළමයෙක් වියදම් කරනවා මාසිකට මෙයාලගේ ප්‍රවාහන ගාස්තු සඳහා පාසල් එන්න යන්න 4100ක් දල වශයෙන් එක ළමයෙක් වියදම් කරනවා පුතේ මේ පාසල් වෑන් රථ. පාසල් වෑන් රථ වලින් පැමිණෙන සියලුම ශිෂ්‍යයන් මාසයකදී මෙම රථවලට ගෙවන මුළු මුදල නිමානය කරන්න. පුතේ සියලුම ශිෂ්‍යයන් හරියට ඒක තේරුම් ගන්න වචන. මේකෙත් දෙන්නේ නෙමෙයි. ඔක්කොම ළමයි ටික පාසල් වෑන් රථ සඳහා වියදම් කරන මුදල. දැන් ගාන පටන් ගන්නකොට කියනවා පාසල් වෑන් රථ වලින් එන ළමයි 300කගෙන් තෝරගත්ත 50ක තොරතුරුයි මෙතන තියෙන්නේ. ඒතර පාසල් වෑන් රථ වලින් එන ඔක්කොම ශිෂ්‍යයන් කිව්වහම ඔබලකාංක 3 sorry. ඒකේ ඔක්කොම ශිෂ්‍යයන් කිව්වහම ළමයි 300ම අයිතියි. ළමයි 300ක් තමයි පාසල් වෑන් රථ වලින් එන්නේ. ළමයි 300ක්ම පාසල් වෑන් රථ සඳහා වියදම් කරන මුදල කීයද කියලා අපෙන් අහනවා. එක ළමෙක් දල වශයෙන් 4100ක් වියදම් කරනවා. එතකොට ඔක්කොම ළමයි 300ක් ඉන්නවනේ. ඒතර 4100 වැඩි කරන්න 300ෙන් 3 වරක් 1 3යි 3 වරක් 4 12යි මේ බිංදුව 4 අගට දාන්න 2යි 3යි 4යි මෙන්න යන වියදම. ඔක්කොම ටික මාසෙකට වියදම් කරනවා පුතේ රුපියල් 1,230,000. දෙල්ලම් මුදලක් නෙමෙයි 1,230,000. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ලක්ෂ වලින් ලක්ෂ 123ක් නේ ලක්ෂ 12යි 30000. 12 ලක්ෂ 30000ක් වියදම් කරනවා. 12 ලක්ෂ 30000ක් වියදම් කරනවා පුතේ. මේ ඔක්කොම පිටිස පාසල් වෑන් රථ සඳහා. වෑන් රථ වෙනුවට පාසල් බස් රථ 6ක් යොදාගත්තේ නම් නිමානිත මුළු ප්‍රවාහන වියදම රුපියල් ලක්ෂ 3කින් අඩු වෙන බව සොයාගෙන නැත. කියන්නේ වෑන් දාන්න නැතුව බස් දැම්මා නම් බස් 6ක් දැම්මා නම් වියදම ලක්ෂ 3කින් අඩු කරගන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඒ විට එක් ශිෂ්‍යයෙකුගේ මාසික ප්‍රවාහන වියදම කොපමණකින් අඩු වේද? ඒක හොයන්නේ කොහොමද? දැන් ඔක්කොම ළමයි 300ක් ඉන්නවනේ පුතේ. ඔය ළමයි 300කගෙම ප්‍රවාහන වියදම ලක්ෂ 3කින් අඩු වෙනවා. ඒතර එකෙක්ගෙන් කීයක් අඩු වෙනවද කියලා යා. කොහොමද කරන්නේ? සියලු ළමයින්ගෙන් අඩු වෙන මුදල ලක්ෂ 3යිනේ. ලක්ෂ 3 බෙදන්න ඔක්කොම ළමයි ගන්න 300. බෙදුවාම මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 3000 3 බෙදුවාම රුපියල් 1000කින් අඩු වෙනවා පැහැදිලි. එක ළමයෙක්ගේ රුපියල් 1000ක් අඩු වෙනවා. එලින්ම රුපියල් 1000කින් අඩු වෙනවා. එක ළමයෙක්ගේ වියදම. රුපියල් 1000කින් එහෙම පිටිම අඩු වෙනවා එකෙක්ගේ වියදම. හරිද? ඊළඟ මාසයේ සිට පාසල් බස් රථ ගාස්තු 10%කින් ඉහළ යාම නියමිතයි. 10%කින් බස් ගාස්තු ඉහළ යනවා. නියමිතය. එසේ වුවද තවදුරටත් ප්‍රවාහනය සඳහා පාසල් බස් රථ යොදා ගැනීම පාසල් වෑන් රථ යොදා ගැනීමට වඩා වාසි සහගත වන්නේ දැයි හේතු සහිතව පැහැදිලි කරා. මොකද්ද කියන්නේ? ඊළඟ මාසයේ සිට පාසල් බස් රථ ගාස්තුව 130කින් ඉහළ යනවා. sorry 110කින් ඉහළ යනවා. එතකොට අපි බලමු 110කින් ඉහළ ගියාම මොකද සිද්ධිය කියලා. එතකොට දැන් අපිට කියන විදිහට බස් දැම්මහම යන මුළු වියදම ලක්ෂ 3කින් අඩු වෙනවනේ. හරි. මොන බලන්න ඉන්න. මම කියන දේ අහගෙන ඉන්න. 110කින් වියදම ඉහළ යනවා නම් හරි. මෙහෙම ගමුකෝ. එක ළමයෙක්ගේ වියදමනේ ඊළඟ මාසයේ සිට පාසල් බස් රථ ගාස්තුව 110කින් ඉහළයි. දැන් ළමයෙකුගේ බස් වියදම අපි එහෙම ගමු 4100න් 1000ක් අඩු කරා රුපියල් 3100. හරිනේ කතන්දරේ. ඇයි පුතේ? රුපියල් 1000කින් එක ළමයෙක්ගේ මාසික වියදම අඩු වෙනවා කියවනේ. එතකොට එක ළමයෙක් දැන්ට 4100ක් ප්‍රවාහනය සඳහා වියදම් කරනවා. රුපියල් 1000කින් ඒ වියදම අඩු වුණාම 3100 ඒ ළමයා වියදම් කරනවා. එක මාසෙකට රුපියල් 3100 ඒගොල්ලන්ගේ වියදම. දැන් මොකද වෙන්නේ? 110කින් බස් ගාස්තු වැඩි කරනවා. අන්න ලියලා ගන්න.
වැඩි වන බස් ගාස්තුව සමානයි 3100න් 110ක් බලන්න. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා. රුපියල් 310කින් බස් ගාස්තුව වැඩි වෙනවා. මාසෙට මොකද? බස් ගාස්තුව මාසෙටම රුපියල් 310ක් වැඩි වෙනවා. නව වියදම. එතකොට දැන් ළමයින්ට බස් සඳහා යන වියදම 3100ක් ගියා. තව 310කින් ගාන වැඩි වුණාම රුපියල් 3410ක් යනවා වියදම. ළමයින්ට බස් වලට වියදම දරන්න වෙනවා 3410. ඒත් පුතේ අර පාසල් වෑන් සඳහා යන වියදමට වඩා තාම බස් ගාස්තුව අඩුවෙන් යන්නේ. පාසල් වෑන් වලින් යන්න ගත්තාම 4100ක් යනවා. හැබැයි 10%කින් බස් ගාස්තුව වැඩි කරත් එයාට වියදම් එන්නේ මාසෙටම රුපියල් 3410යි. එහෙනම් අපි ලියනවා රුපියල් 3410 කුඩයි තාමත් රුපියල් 4100ට වඩා. එම නිසා පාසල් බස් රථ වඩා ලාභදායී වේ. ඔන්න එම නිසා පාසල් බස් රථ වඩා ලාභදායී වේ. ඒ කියන්නේ පාසල් වෑන් රථ වලට වඩා පාසල් බස් රථ වඩා ලාභදායී. ඔන්න ඔහොමයි පුතේ ඒ ගාන හදන්න. ඒක අර සංඛ්‍යානේ ගානට වඩා ඒ කියන්නේ වගුවට වඩා අතුරු ප්‍රශ්න වැඩිපුර තියෙනවා. වෙනවනේ හතර වටේ විහිදලා තියෙන එක. හරි. එහෙනම් අපි මෙතනින් අතර වෙමු. මම මේක වීඩියෝ එක YouTube එකට දාන්නම්. කමෙන්ට් එකකට දාන්න. මේක බලලා සම්පූර්ණ කරගන්න. එහෙනම් මෙතනින් මම අදට නෙමෙයි දැනට නවතින්නම්. ආය අද හවස 6ට අපේ සුහුරුදු පරිදි ගණන් පන්තිය පැවැත්වෙනවා පුතේ. කරන්න පුළුවන් උපරිමය කරනවා. ඔයාලා වෙනුවෙන්. මගේ යුතුයකම ඉෂ්ට කරනවා. ඔයාලගේ වෙන්න ඕන දේ හරියට කරගන්න. එච්චරයි. එහෙනම් හැමෝටම අයබුවන් උසාරයි. වැඩ ටික හරියට කරගන්න.